Jesus. පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් We thank you for your love, your great kindness to us. ඔබ වහන්සේගේ ප්‍රේමය කරුණාව ගැන ස්තුතිවන්තයි. Thank you for giving us your Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ අපට දුන්න නිසා ස්තුතිවන්තයි. Thank you for watching over our lives. ස්වාමිනේ ඔබ වහන්සේ අපි දෙස බලාගෙන සිටින නිසා ස්තුතියි. Thank you for the peace that passes all understanding in our hearts. ස්වාමිනේ අපේ හදවතේ කිසි නුවණකට තේරුම් ගන්න බැරි සමාදානය දී ඇති නිසා More than ස්තුතියි. everything, we thank you for your presence. ස්වාමිනේ කිසි දෙයකට වඩා ඔබ වහන්සේගේ අභිමුඛය ගැන ස්තුතිවන්තයි. Now our hearts and our minds are open to hear and to receive. අපේ හදවත අපගේ මනස අපි විවර කරලා තිබෙන්නේ ඔබ වහන්සේගේ වචනය අසන්නට සහ ලබන්නට. To learn and to be inspired and to do the word that you have given us. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය අසා වැඩිදුරටත් ඉගෙන ගන්න, ධෛර්යය ලබන්න, ඒ වගේම වචනය ක්‍රියාවට දමන්නට. In Jesus' mighty name. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. Amen. 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 Glory to God. මහිමය වේවා Welcome, දෙවියන් වහන්සේට. welcome. Welcome to our special Sunday service. විශේෂ ඉරිදින රැස්වීමට Please ඉතා be seated. ආදරයෙන් පිළිගන්න කැමැතියි ඔබව. Praise God. See, the difference in coming to the church auditorium to worship සභාවේ ශාලාවට දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පැමිණීමේ ඇති වෙනස තමයි is the manifest presence of God. දෙවියන් වහන්සේගේ ඒ ප්‍රකාශිත අභිමුඛය. You may say, oh, well, God is with me all the time. ඔබ කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම මා සමගයි But there's a කියලා. difference when we come together. නමුත් වෙනසක් තිබෙනවා අපි එකට රැස් වුණාම. The manifest presence of God is there when 2 or 3 are gathered in His name. උන්වහන්සේගේ නාමයෙන් දෙතුන් දෙනෙක් එකතු වුණ කල උන්වහන්සේගේ ප්‍රකාශිත අභිමුඛය අපට භුක්ති විඳින්න පුළුවන්. As I was worshiping there, I felt the Lord doing so many things this morning. ආමේන්. අද දවසේ අපි නමස්කාර කරනකොට මට හැඟුණා දෙවියන් වහන්සේ බොහෝ දේවල් අපි මාධ්‍ය කරමින් පවතිනවා. Hallelujah. So you are blessed this morning. ඔබ ආශිර්වාද ලබනවා මේ උදැසන. I see some people who are here after some time. I see Renuka. Hello. Renuka, Nagitin? Dakin. Oh, wow, Renuka. Nagitin. Hallelujah. Api atpasana කාලයකට පස්සේ අපි සහෝදරි රේණුකා දකිනවා. ඉතා සතුටුයි. Hallelujah. God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. Amen. Last week I was looking at the supernatural ministry of Jesus. යේසුස් වහන්සේගේ ඒ සුභ උත්තරීතර සේවය අපි දැක්ක. අපි You know, බැලුවා ගිය සතියේ. I said Christianity without the supernatural is just another religion. කිතුණුකම ඒ සුභ උත්තරීතර තලය නැතුව නිකම් ආගමක් පමණයි. But Christianity is not a religion. It is a relationship with the living God who wants to fellowship with us, who wants to be involved in our life on a day-to-day basis. කිතුණුකම කියලා කියන්නේ ආගමක් නෙවෙයි. මම කියනවා ඒ සම්බන්ධතාවයක් ජීවමාන දෙවියන් වහන්සේ සමග උන්වහන්සේගේ ආශාව බලාපොරොත්තුව අපිත් සමග නිරන්තරයෙන්ම සහභාගීත්වය දැරීමයි. I know many of you here, if not everyone, has experienced the supernatural power of God in your life. මම දන්නවා මේ ස්ථානයේ ඉන්න බොහෝමයක් අය දෙවියන් වහන්සේගේ සුභ උත්තරීතර බලය ඔබගේ ජීවිතේ ඔබ අත්දැකලා තිබෙනවා. And you must expect it. You must be open to continually receive the supernatural in your life. ඉතින් ඔබ විවෘතව සිටින්න අවශ්‍යයි දිගින් දිගටම ඒ සුභ උත්තරීතර තලය ඔබගේ ජීවිතේ අත්දකින්නට. The sad thing is many Christians after some time they don't believe in the supernatural anymore. They get used to the normal Christian life. දුකට කාරණාවක් තමයි සමහර කිතුණුවන් යම් කාලයකට පස්සේ ඒගොල්ලෝ ඒ සුභ උත්තරීතර ජීවිතය සාමාන්‍ය කොට සලකලා නිකන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඔවුන් පුරුදු පුහුණු වෙනවා. But God is the God of the supernatural. නමුත් අපගේ දෙවියන් වහන්සේ සුභ උත්තරීතර තලයේ ක්‍රියා කරන දෙවි කෙනෙක්. This morning I want to start on a very exciting subject, and the subject is called the supernatural ministry of angels. දේව දූතයන්ගේ සුභ උත්තරීතර සේවය ගැනයි අද දවසේ මම කතා කරන්න යන්නේ.
the ministry of the angels amongst his people. උන්වහන්සේගේ සෙනග අතර ක්‍රියා කරන දේව දූතයන්ගේ සේවය. Hallelujah. You Amen. see, angels are not just, some beautiful beings who are with wings flying about. දේව දූතයන් කියලා කියන්නේ අලංකාර තටු සමග එහෙ මෙහෙ යන අය නෙවෙයි. Which we see in Christmas time, little angels in the dramas. නත්තල් කාලේ වුන් අර්ථනවල අපි ඒ දේ දකිනවා තමයි. Angels are real. දේව දූතයන් සැබෑ. They are mighty spiritual beings. බලවත් ආත්මික පුද්ගලයන්. You see, we must understand that the world that we live here has a spiritual realm. අපි තේරුම් ගන්න අවශ්‍ය කාරණාවක් තමයි අපි ජීවත් වෙන ලෝකේ යම් ආත්මික තලයක් ඇති බව. Not all we see is what it is. There is a supernatural, there's a spiritual realm behind this world. අපි පියවි ඇසෙන් දකින දේට අපිට මේ ලෝකය සීමා කරන්නට බෑ. නමුත් අපි නොදකින ආත්මික තලයක් තිබෙනවා. The day you became a child of God, දෙවියන් වහන්සේගේ දරුවෙකු වුණේ දවසේ you have now occupied this world in two worlds. You are living in two worlds. අපි දැන් ලෝක දෙකක ජීවත් වෙනවා. One is the physical realm, the එකක් physical තමයි world, භෞතික තලය. but the other is the supernatural realm, the spiritual realm. අනිත් තලය තමයි ඒ සුභෞත්තරීතර තලය නැත්නම් ආත්මික තලය. So in the spiritual realm, there are angels, ආත්මික තලයේ දේව දූතයන් සිටිනවා. millions and trillions of angels. ඒ මිලියන ගණන් දේව දූතයන්. And there are more angels than human beings in this world. මනුෂ්‍ය වර්ගයා ඉක්මවා දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය මේ පොළොව තලයේ සිදු වෙනවා. But there is also the demonic spirits as well. ඒ වගේම ඒ නපුරු ආත්ම ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා. And we can see them, especially in a country like Sri Lanka, we see the spiritual evil forces are at work. අපි දකිනවා ශ්‍රී ලංකාව වගේ රටක බොහෝ ආකාරයෙන් ඒ නපුරු ආත්ම සාතනික ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. So demons are real. They are, many of them are fallen angels. ඒ නපුරු ආත්ම ඒ වැටුන දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. There are more demons than human beings in this world. ඔබ දන්නවද මනුෂ්‍ය වර්ගයාට වඩා ඒ නපුරු ආත්ම තිබෙනවා මේ ලෝකේ. But the good news is there are more angels than demons. සුබ ප්‍රවෘත්තිය තමයි ඒ නපුරු ආත්ම ඉක්මවා දේව දූතයන්ගේ සංඛ්‍යාව වැඩි. So angels are super powered spiritual beings. They are mighty to carry out the projects of God. දෙවියන් වහන්සේගේ ඒ විවිධාකාර ව්‍යාපෘති රැගෙන යන ඒ සුභෞත්තරීතර පුද්ගලයන් තමයි මේ දේව දූතයන් කියලා කියන්නේ. Now the purpose of this teaching is that as the church we understand the functioning and the functioning of these angels. සභාවක් හැටියට අපි දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. Because in the spirit realm you can only activate what you receive by revelation. අපි එළිදරව්වක් ලෙස අපි ආත්මයට ලබන දේ තමයි ආත්මික තලයේ අපට ක්‍රියා කරන්නට පුළුවන්. Just because something is there in the Bible, it doesn't mean that you can actively participate in that. ආමේන්. දේව වචනේ යම් දෙයක් තිබුණ පමණින් ඒකෙන් අර්ථවත් වෙන්නේ නැහැ. අපිට එහි පංගුකාරීත්වය දරන්න පුළුවන් කියලා. Until you know it and receive it, you cannot function in that realm. අපි මේ සත්‍යතාවයන් එළිදරව්වන් අපේ ආත්මයට ලබලා තේරුම් ගත්තේ නැත්නම් මේ යථාර්ථයන් තුළ අපිට ජීවත් වෙන්නට බෑ. So in the next few weeks, 2-3 weeks, we are going to share about this ministry of angels so that we will have an understanding that angels are real and they are for us, they are for our benefit, and how we could activate and benefit from this ministry. ඊළඟ සති කිහිපය තුළ අපි මේ දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය බලන්න යනවා. මේ දේව දූතයන් සිටින්නේ අපගේ වාසිය කරයි. කොහොමද අපි මේ දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය අපගේ ජීවිතේ භුක්ති විඳින්නේ කියලා අපි ඉගෙන ගන්නට යනවා. The sad thing is the church today, many in the church do not know about the ministry of angels. දුකට කාරණාවක් තමයි සභාවේ බොහෝ අය දේව දූතයන්ගේ සේවය හඳුනගෙන නැහැ තවමත්. And since then they are not actively involved, actively functioning
activating the ministry of the angels in their lives. එම නිසා ඔවුන් මේ ගැන දන්නේ නැති නිසා ඒ දේවදූතයන්ගේ ක්‍රියාකාරීත්වය ක්‍රියාශීලීව භුක්ති විඳින්නේ නැහැ ඔවුන්ගේ ජීවිතවල. We're going to look at some scriptures. I'm excited. Get ready to be blessed today. ඔබ Hallelujah. සූදානම් වෙන්න ඔබගේ ආශිර්වාදය ලබා ගන්න. So, Hebrews chapter 1, verses 13 and 14, our first scripture. පළමුවෙනි බයිබල් පදේ හීබ්‍රු It says, 1:13. To which of the angels said he at that any time, sit at my right hand until I make thine enemies thy footstool? මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳ ගන්නයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද. Now verse 14. And are they not ministering spirits sent forth to minister for them who shall be heirs of salvation? හීබ්‍රු 1:14 ඔවුන් සියල්ලෝ ගැලවීම උරුම කරගන්නට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවේද. Let's go back 13. Are they not, this is speaking about angels, are they not ministering spirits sent forth to minister for them? For whom? For them that are heirs to salvation. සියල්ලෝ ගැලවීමේ උරුම කර ගන්නට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවේද. So we see angels are they are ministering to us. They want to help us. You know, they are messengers. දේවදූතයන් ඇවිල්ලා අපිට සේවය කරන පිණිස නැත්තම් දිව්‍යමය ලෙස අපට උපකාර කරන පිණිස එවන ලද අය. So angels are at your service to serve you, to help you to walk in the purposes and the calling of God in your life. දෙවියන් වහන්සේගේ අරමුණ උන්වහන්සේගේ කැඳවීම තුළ ඔබට නිවැරදි ආකාරයෙන් හැසිරෙන පිණිස උපකාර කරන්නයි දේවදූතයන් අපට දීලා තිබෙන්නේ. The day you received your salvation, God had a purpose for you, a plan for you. You have an inheritance in Christ Jesus. ඔබ ගැලවීම ලැබපු දවසේ ඉඳලා ඔබට ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ යම් උරුමයක් තිබෙනවා. So these angels are given to us so that to help us to walk in that calling and to accomplish and to fulfill what God has called me to do. දේවදූතයන් අපට දීලා තිබෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ කැඳවීම අරමුණ සර්ව සම්පූර්ණව ඉෂ්ට කරන පිණිස. So there are different kinds of angels. විවිධාකාර දේවදූතයන් සිටිනවා. Not all angels are the same. හැම දේවදූතයෙක්ම එක ආකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. There are angels that are specifically ministering unto God in heaven, in the දෙවියන් throne room. වහන්සේට ඒ සිංහාසනයේ සිටමින් සේවය කරන දේවදූතයන් සිටිනවා. But there are also messenger angels, there are warrior angels, ඒ වගේම ඒ පණිවිඩ කරුවන් ඉන්නවා දේවදූතයන්. there are healing angels, සුව ඒ දූතයන් ඉන්නවා. there are money angels මුදල් දේවදූතයන් ඉන්නවා. who are sent out to bless you. අපට ආශිර්වාද කරන පිණිස එවන ලද. So these are different angels. මේ විවිධාකාරයේ දේවදූතයන්. And these angels are able to take the form of a human being as well. මේ දේවදූතයන්ට හැකියාව තිබෙනවා මනුෂ්‍ය ආකාරයෙන් මනුෂ්‍ය ස්වරූපයෙන් අපට උදව් කරන්නට. The Bible says that many have entertained strangers, but they happen to be angels. නාඳුරන අය බයිබලයේ කියනවා ඒ ඇවිල්ලා සේවය කරපු ආකාරය බැලුවහම උන් කිසිම කලක දැකලා නැති අය. But these angels are not God, මේ දෙවියන් වහන්සේ නෙවෙයි මේ දේවදූතයන්. and they are not to be worshipped. ඒ වගේම ඔවුන්ට අපි නමස්කාර කළ යුතු නැහැ. The angels, we see many times in the Bible when people try to worship angels, they refuse to accept worship. මනුෂ්‍ය දේවදූතයන්ට නමස්කාර කරන්නට හදනකොට ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරා දේව වචනේ. Hallelujah. See, the angels are there to help us to worship God. දේවදූතයන් සිටින්නේ අපට උපකාර කරන පිණිස
දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. Even this morning as we were worshiping, there were angels in this place. මේ උදෑසන නමස්කාර කරනකොට පවා මේ ස්ථානයේ හිටිය දේව දූතයන්. And they were helping us to worship God in spirit and in truth. ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන්නට ඒ දේව දූතයන් අපට උපකාර කරා. You know, many times Christians, although because they are not being taught, they don't recognize that angels have been with them, have helped them. බොහෝ අවස්ථාවල කිතුණුවන් ඉගෙනගෙන නැති නිසා දේව දූතයන් පිළිබඳව ඔවුන් හඳුනා ගන්නේ නැහැ දේව දූතයන්ගේ උපකාරය ඔවුන්ගේ ජීවිතේ. See, the angels, one of the most important functions of the angel is to help us to serve God the way God wants us to serve Him. ඒ වැදගත්ම දේ තමයි දේව දූතයන් අපට ප්‍රයෝජනවත් වෙන දෙවියන් වහන්සේට සේවය කරන්න උදව් කරනවා උන්වහන්සේ බලාපොරොත්තු වන ප්‍රකාරයට. Now, if you look at this ministry here, the ministry of NCLC, which started over 30 years ago, මේ අපේ නවගිවිසුම් ජීවන මධ්‍යස්ථානයේ සභාව අවුරුදු 30කට ප්‍රථමයෙන් තමයි අපි ආරම්භ කරේ. if not for the Holy Spirit and the working of the angels, we would have never come to where we are today. ශුද්ධාත්මයන්න් වහන්සේත් දේව දූතයන්ගේ සේවය නැති වුණා නම් මේ අපි ඉන්න ස්ථානයට අපිට කෙසේත් පැමිණෙන්නට බෑ. But many times we didn't even realize angels were doing many things for us. බොහෝ අවස්ථාවල අපි දන්නෙත් නැතුව දේව දූතයන් විවිධ ආකාරයෙන් අපට උපකාර කරලා තිබෙනවා. See, the angels may not physically be visible to you, දේව දූතයන් භෞතිකව අපට පෙනෙන්න පියවි ඇසට දකින්නේ නැති වෙන්න පුළුවන්. there are very few people who have encounters, physical encounters with angels. ස්වල්ප දෙනෙක් තමයි ඒ දේව දූතයන්ව භෞතිකව පියවි ඇසින් දැකලා තිබෙන්නේ. But many are visions and dreams. Through visions and dreams, you have encounters with the Holy Spirit. බොහෝ අය සිහින තුලින් දර්ශන තුලින් දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය අත්දැකලා තිබෙනවා. I have had several since planting this church. මේ සභාව ආරම්භයේ බොහෝ මම දැකලා තිබෙනවා අත්දැකලා තිබෙනවා I දේව remember දූතයන්. once when we were beginning, there was a lot of persecution, a lot of people waiting to shut this church, to attack this church. මේ සභාව ආරම්භයේදී බොහෝ පීඩා කාලයක් තුලින් අපි ගියා. මේ සභාවට මට පහර දෙන්න බොහෝ අය ලැහැස්ති වෙලා හිටියා. I used to come to church, very fearful. මම ඊට බියෙන් තමයි සභාවට පැමිණියේ. We were very few people in the church. ඊටාත්ම කිහිපයයි ස්වල්ප දෙනා හිටියේ සභාවේ. One day when I came, we had a small, like a hall, small hall, like a tin shed. අපි මම එක දවසක් මේ ස්ථානයට එනකොට මෙතන මඩුවක් තමයි තිබුණේ ඒ දවස්වල. And there was a rumor that people are coming to attack the church today. කතාවක් තිබුණා කට්ටිය සභාවට පහර ගහන්න එනවා කියලා. And when I looked up, there used to be a wall here at this. Some of you at the beginning would have seen, and I saw angels sitting, on those walls, massive angels. එතන ඒ ස්ථානයේ බිත්තියක් තිබුණා. ඉතින් මම දැක්කා ඒ බිත්තිය උඩ ලොකු විශාල දේව දූතයන් වාඩි වෙලා සිටිනවා. They were sitting and chatting with each other, relaxing. එකිනෙකා එක්ක කතා කරමින් සුහදව කතා කරමින් හිටියා. That was the day all my fears left me. එදා දවසේ ඉඳලා සියලු බිය දුරු වුණා මගේ ජීවිතේ. Hallelujah. See, so God brings angelic manifestation to take away fear in our lives. දෙවියන් වහන්සේ ඒ දේව දූතයන්ගේ ප්‍රකාශ වීම ගෙනෙනවා අපේ ජීවිතයෙන් බිය තුරන් කරන්න. See, just because you have a physical experience with an angel, that doesn't mean you are more spiritual. භෞතිකව අපි අත්දැකීමක් තිබුණා කියලා ඒ දේව දූතයෙක් එක්ක ඔබ වඩා ආත්මිකයි කියලා හැඟවෙන්නේ නැහැ. I will explain more on that. Let's go to Matthew 18 verse 10. මැතිව් පොතේ 18 10 වන පදේ. This is a very important scripture. Take heed that ye despise not one of these little ones, for I say unto you that in heaven their angels do always behold the face of my Father which is in heaven. මැතිව් 18 මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙලා නොදක්නා ලෙස බලා ගන්න. 11 මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයේහි සිටින මාගේ පියාණන් වහන්සේගේ මුහුණ නිතරම දකිති නුඹලාට කියමි. So this is speaking about little babies. මෙතන කුඩා බිලින්දන් ගැනයි කතා කරන්නේ. And it says their angel always sees the face of the Father.
ඔවුන්ගේ දේවදූතයන් නිරන්තරයෙන්ම පියාණන් වහන්සේගේ මුහුණ දකිනවා කියලා කියනවා. You know, every baby that is born to this world is a sign. An angel is a sign. At least one angel is a sign to every baby. හැම බිලින්දෙක්ම මේ ලෝකයට උපත ලබන දේවදූතයෙක් ඒ හැම කෙනෙකුටම දෙනු ලබනවා. You know, have you seen sometimes little babies smiling on their own? You know, they haven't seen anybody. They're not smiling at their daddy and mommy. They are smiling because they are seeing their angel. ඔබ දැකලා ඇති සමහර අවස්ථාවල කුඩා බිලින්දන් උඩ බලාගෙන නිකන් සිනහ මුසු මුහුණෙන් ඉන්නවා. ඒ ඔවුන්ගේ අම්මා තාත්තා දැකලා නෙවෙයි ඔවුන් දේව දූතයන්ට ඒ ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. So even if you are not a Christian, ඔබ කිතුණුවෙක් නොවෙන්න පුළුවන්. every child that is born හැම බිලින්දෙක්ම මේ ලෝකයට උපත ලබන has been a sign with an angel. දේව දූතයෙක් ඒ බිලින්දට දෙනු ලබනවා. And the primary task, the assignment of this angel is to look after this baby, protect him, and bring that baby to the point of salvation. ආමේන්. මේ දේව දූතයන්ගේ ප්‍රාථමික කාර්යභාරය තමයි එම ඒ බිලින්දව උපත ලබන බිලින්දව ඔවුන්ව රැකවල් කරගෙන ඔවුන් ඒ ගැලවීමේ ස්ථානයට එනකම් ඔවුන්ව ආරක්ෂා කිරීම. And it says that angel behold the face of the Father. That means these angels report. They go to heaven and report about their baby that has been assigned to them. ඒ දේව දූතයන් විසින් පියාණන් වහන්සේට වාර්තා දෙනු ලබනවා ඒ උපත ලැබපු බිලින්ද පිළිබඳව. So that angel is accountable for this baby and the babies to bring that baby to salvation. ඒ දේව දූතයා ගණන් දෙන්න අවශ්‍යයි පියාණන් වහන්සේට එම බිලින්දාගේ ගැලවීමට ගෙනීම. Now you must also understand, Satan also assigns demonic spirits for these little babies to try to kill and to rob the salvation that God wants to give. ඔබ දන්නවද ඒ ආකාරයෙන්ම සාතනුත් ඒ නපුරු ආත්ම යොදවනු ලබනවා ඒ දරුවගේ ජීවිත විනාශ කරන පිණිස. And we see many stories in the Bible. අපි දකිනවා බොහෝ කතන්දර දේව වචනේ. When little Jesus was born, Jesus when Moses was born, Satan planned to kill all the babies. යේසුස් වහන්සේ මෝසස් ඒ උපත ලබනකොට සාතන් සැලසුම් කරා ඔවුන්ව මරා දමන්නට. So these angels that are guardian angels, we call them, they are the ones assigned to bring you to salvation. ඒ රැකවල් දෙන දේව දූතයන් තමයි වග බලා ගන්න ඕන එම බිලින්දන්ගේ ගැලවීම. And if you notice in your salvation story, now each one of us have a salvation story. හැම කෙනෙකුටම තිබෙනවා ගැලවීමේ කතන්දරය. You must these days think about the story, maybe even write it down. ඔබ මේ දවස්වල ඔබ කල්පනා කරන්න කොහොමද ඔබ ගැලවීමට ආවේ ඔබට ඒ දේ ලියා ගන්නත් පුළුවන්. And you see in those stories how God used different people and the connections were made in a mysterious way. You know, angels were there to connect you to bring the message of salvation. අපි දකිනවා මේ විවිධ කතන්දරවල දේව දූතයන් සම්බන්ධ කරලා තිබෙනවා ඒ විවිධාකාර නොදන්නා පුද්ගලයන් සමග ඔවුන්ට ගැලවීමට ගෙනෙන පිණිස. The right people were brought to you personally, and you were taken to the right places supernaturally. You cannot understand how you met that person. ඔබට තේරුම් ගන්නත් බැරි වෙයි ඔබ කෙසේද යම් අය ඔබගේ ජීවිතයට මුණ ගැසුනේ ඔබගේ ගැලවීමේ දවස එනකම්. As I was meditating and recollecting my salvation, the salvation I received, there were three stages. There were 3 stages in that. පියවර 3ක මගේ ගැලවීම සිදු වුණා. The third one, which was where God put me in a local church. ඒ තුන්වෙනි පියවරේ තමයි දෙවියන් වහන්සේ මාව යම් සභාවක තැබුවා. I received salvation in Sri Lanka when I went to Dubai after my holiday. Supernaturally, God put me into a wonderful church that built me up. That I'm today what I am because of the word I received from the beginning. ආමේන්. මම ලංකාවේ තමයි ගැලවීම ලැබුවේ. නමුත් මම ඒ පිටරට ගියහම විදේශගත වුණාම දෙවියන් වහන්සේ මාව ඉතා අලංකාර සභාවක දැම්මා. මම දවසේ මේ තත්වයෙන් ඉන්නේ ඒ ස්ථානයේ මම ලැබපු දෙවියන් වහන්සේගේ වචනේ නිසා. I remember that story because when I went to Dubai after a holiday, I had to hand over a parcel to someone.
මම නිවාඩුවකින් පස්සේ ඒ ඩුබායි රටට ගියහම යම් පාර්සලයක් අරගෙන ගියා යම් කෙනෙකුට දෙන්න. which was normal in those days. ඒ කාලේ ඒක සාමාන්‍ය දෙයක්. So I took the parcel. There was a phone number. I called that phone number. පාර්සලේ අරගෙන එතන තිබුණා දුරකථන නම්බරයක් මම ඒකට ඇමතුම් කරා. To see that phone number was the wife of the pastor that built me up at the beginning. ඒ පාස්ටර්ගේ භාර්යාවගේ ඒ දුරකථන නම්බරේ තමයි ඒ ස්ථානයේ ලියලා තිබුණේ. ඔහු තමයි මගේ ජීවිතය ගොඩනගනු ලැබුවේ පස්සේ කාලෙක. Pastor's wife was very sharp. I said, can I come and hand over? He said, yes. We are meeting at this place today in this school. Can you bring it and come there? And that happened to be a Christian gospel meeting. ඒ පාස්ටර්ගේ බිරිඳ ඉතාමත් තියුණුව මට උත්තර දුන්නා. මට එන්න කිව්වා ඒ සුභාරංචි රැස්වීමක් තිබෙන ස්ථානයකට ඒ පාර්සලය බාර දෙන්නට. And up to today, I don't remember who gave me the parcel. අද දවසේවත් මට මතක නැහැ කවුද ඒ පාර්සලය මට දුන්නේ ගිහිල්ලා මේ අයට දෙන්න කියලා. I believe that was an angelic move to connect me to that pastor because God knew this was the place he was going to build me up. මම හිතනවා ඒක දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වයක් සිදුුනේ මේ සභාවට මාව යොමු කරන පිණිස මගේ ජීවිතය ගොඩනගන පිණිස. I want to share 4 things about angels today and we continue next week and the following week. හතරක් බෙදා ගන්න කැමති දේව දූතයන්ගේ The ක්‍රියාකාරීත්වය functions of angels. දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය. Number 1, angels give direction and connect the right sources in your life. දේව දූතයන් විසින් අපිව දිශා ගන්නනවා ඒ වගේම නිවැරදි සම්බන්ධතාවයන් වලට අපිව යොමු කරනවා. Today you are here in this church. Today, if you're new here or you're coming back after some time, it is not by accident. අද දවසේ ඔබ ප්‍රථම වතට ඇවිල්ලා වෙන්න පුළුවන් නැත්නම් ඔබ කාලයකට පස්සේ ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒක අහඹු ලෙස සිදුවෙච්ච දෙයක් නෙවෙයි. You were prompted to be here today. Amen. අද දවසේ යම් කෙනෙක් ඔබට මඟ පෙන්නුවා මේ ස්ථානයට පැමිණෙන ලෙස. It was the angelic ministry that brought you here this morning. දේව දූතයන්ගේ සේවය තමයි ඔබව මේ උදෑසන මේ ස්ථානයට ගෙනාවේ. Hallelujah. In Acts chapter 10 verse 1 onwards, we see a beautiful story ක්‍රියා 10 සිට of a man called Cornelius who lived in Caesarea. There was a certain man in Caesarea called Cornelius, a centurion of the band called the Italian band. ඉතාලික කණ්ඩායමයි කියන හේවා කණ්ඩායමේ 100කට මුලා දෑනියෙකු කොර්නෙලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියෙහි සිටියේය. I like that name. There is in Madiwal I saw a road called Cornelius Pedesa. Have you seen that? Hallelujah. Verse 2. A devout man and one that feared God with all his house, which gave much alms to the people and prayed to God always. ඔහු දේව භක්තික වූ තමාගේ ගෙදර සියල්ලන් සමග දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇතිව සිටියා වූ සෙනගට බොහෝ දන් දුන්නා වූ නිතරම දෙවියන් වහන්සේට යාඥා කළා වූ කෙනෙක් වූාය. Now Cornelius was not a Jew. He didn't know God, but in his heart, he was sincere and he did many things. The Bible says he was a God-fearing man. ඔහු දෙවියන් වහන්සේට බියව කටයුතු කරපු හදවතෙන් නිවැරදි දේ කරන්න උත්සාහ කරපු මිනිසෙක්ව හිටියා. There are many people in the world today. They may not be Christians like us. They may not go to church like us, but they have a fear of God in them and they do many good things. අපි දන්නවා බොහෝ අය ඉන්නවා මේ ලෝකේ ඔවුන් කිතුරුවෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන් දෙවියන් වහන්සේට බිය ඇති අය ඔවුන් ඒක නිසා බොහෝ අයට උපකාර කරමින් යහපත් ක්‍රියාවල යෙදලා සිටිනවා. Now look at him. He was God-fearing with all his family and he gave much alms. He was a generous man. ඔහු ත්‍යාගශීලී මිනිසෙක්ව හිටියා. ඒ පවුලේ විතරක් නෙවෙයි අන් අයට ඔහු දන් දුන්නා කියලා බයිබලයේ සඳහන් වෙනවා. And he prayed to God always. Although he didn't have a revelation of who Jesus was. He had not received salvation. He was not born again. But this man was a prayerful man according to his knowledge.
ඔහු ගැලවීම ලබලා තිබුණ නැහැ. ජේසුස් වහන්සේ පිළිබඳ එළිදරව්වක් ඔහුට තිබුණෙත් නැහැ. නමුත් ඔහු දෙවියන් වහන්සේට නිතරම යාඥා කරා කියලා කියනවා. You know, sometimes these people are even better than, people who go to church. සමහර අවස්ථාවන් වල මේ අය සභාවන් වලට යන අයටත් වඩා යහපත් ක්‍රියා කරනවා. Hallelujah. Not this church, okay. Verse 3. He saw in a vision, evidently about the 9th hour of the day, an angel of God coming to him and saying unto him, Cornelius. දහවල් 9 වෙනි පැය පමණදී දෙවියන් වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ කොර්නේලියස් යයි තමාට කියනවත් දර්ශනයකින් පැහැදිලි ලෙස ඔහු දැක්කා. Darshanaykim පැහැදිලි ලෙස. So he was a good man. He's doing all the good things he knew from his heart. And then God noticed this man. Hallelujah. Notice, God knew his heart. God knows the hearts of everyone. And God orchestrated an angel to lead this man to salvation. ඔහු කොර්නේලියස් යහපත් ක්‍රියාවන් කරමින් සිටියා. දෙවියන් වහන්සේ ඔහුගේ හදවතේ අවංකභාවය, ඔහුගේ යහපත් ක්‍රියාව දෙවියන් වහන්සේ දැක්කා. එම නිසා දේව දූතයන් දෙවියන් වහන්සේ පාවිච්චි කරා ඔහුව බැහැ දකින්නට. The angel calls him by name, Cornelius. නම් වශයෙන් කොර්නේලියස් කියලා දේව දූතයා ඔහුට කතා කරනවා. So angels are intelligent beings. ඔය බුද්ධියක් ඇති කෙනෙක් දේව දූතයෙක් කියන්නේ. See, even before we were born again, even before we knew God, God knew us. Amen. අපි නැවත උත්පාදනය වෙන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව දැනගන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ අපි ගැන දැනගෙන He හිටියා. knew us by name. Amen. Nam And He වශයෙන්. calls us by name. නම් වශයෙන් අපිව දැනගෙන අපිට කතා කරලා තිබෙනවා. Next verse. And when he looked on, he was afraid, and he said, What is this, Lord? And he said unto them, Thy prayers and thy alms have come up for a memorial before God. ඔහු දෙස ඇස් යොමා බලා බයට පත් වෙලා ස්වාමීනි කිමෙක් දයි ඇසිය. ඔහු කතා කොට නුඹේ යාඥාද දානද සිහිවීමක් කොට දෙවියන් වහන්සේ ඉදිරියට පැමුණුනේය. See, when we see an angel, obviously we will be afraid. දේවදූතයෙක් දැක්කහම මනුෂ්‍යයන් බියට පත් වෙනවා තමයි. But many times in angelic visitation, the angels say, Fear not. බොහෝ වෙලාවට දේවදූතයන් බැහැ දකිනකොට ඔවුන් කියනවා බිය නොවන්න කියලා. And here the angel is speaking to Cornelius and saying, Your prayers and your giving has come up as a memorial to God. ඔබගේ යාඥාද දානද සිහිවීමක් කොට දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණුනේ කියලා දේවදූතයා කියා සිටිනවා. Now Cornelius would have not realized when he prayed, when he gave to the poor people, that what he did was going up to heaven and recorded in heaven. කොර්නේලියස් තේරුම් ගන්නෙත් නැතිවෙන්නේ නැති ඔහුගේ දාන ඔහුගේ යාඥා පරිත්‍යාගශීලී භාවය ස්වර්ගය වෙතට එසුණා කියලා. In Genesis chapter 28 verse 12, උප්පත්ති 28:12 there's a story of Jacob. යාකෝබ් ගැන කතන්දරයක් I තිබෙනවා. won't go detailed in it. Jacob, this man of God, he had a dream, and he saw in that dream, he saw a ladder set up on the earth, and on top of it reached to heaven. And he saw angels of God ascending and descending on that ladder. ඔහු ස්වප්නයකින් දුටුවේය බලව පොළොවෙහි තබන ලද හිනි මගක් විය. එහි මුදුන අහස දක්වා විය. දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. Did you see this picture? දැක්කද මේ පින්තූරය? Jacob saw angels යාකෝබ් දැක්ක දේව දූතයන් ascending and descending. ඉහළට එසවෙනවා පහළට පැමිණෙනවා දැක්කා. This was a physical, not a physical ladder, it was a spiritual ladder. මේක ආත්මික ඉනිබාවක් දැක්කේ. So that shows that the angels of God are continually going up and down, reporting to God, writing down memorials about us who are living in this world. මේකෙන් අපට පෙන්눔 කරන්නේ දේව දූතයන් උඩට පල්ලහැට යනවා අපි පිළිබඳව වාර්තාවන් පියාණන් වහන්සේට ගෙනෙමින්. So Cornelius' giving, his prayer, came up as a memorial. It was written down in heaven. Hallelujah. And God noticed it. And God sent angels with the instruction
for his salvation. ඒ කොර්නෙලියස්ගේ යාඥාව දීම ඒ ස්වර්ගයේ ලියනු ලැබුවා ඒක වාර්තා වුණා දෙවියන් වහන්සේ ඒ දේ කරන කොටගෙන දේවදූතයන් එව්ව පොළවට සේවය කරන පිණිස That is why our prayers are so important. ඒකයි අපේ යාඥාව ඉතාමත්ම වැදගත් Our වන්නේ. prayers are never wasted. They rise up as incense. Amen. Hallelujah. In the book of Revelation, we see how our prayers have gone to the altar of God. Amen. As incense. හලෙලූයා අපගේ යාඥාවන් ඉතාම වැදගත් අපි දකිනවා එලිදරව් පොතේ පවා ඒ සුවඳ දුම් වගේ එස වෙනවා අපේ යාඥාවන් පියාණන් වහන්සේ වෙතට. And our giving is ඒ important. වගේම අපේ දීම වැදගත්. There are some givings that are memorial. They are written down in heaven because at the right time, those givings are being rewarded. ආමේන් සමහර දීම අපගේ ජීවිතේ ඊටාම වැදගත් ඒවා වාර්තා වෙනවා ස්වර්ගික තලයේ අපි යම් අවස්ථාවල විපාක ලබනවා මේ කාරණා කරන කොටගෙන. Not all giving is the same. හැම දීමක්ම එක වගේ වෙන්නේ නැහැ. There are some special givings, special sowings that are recorded in heaven. And, maybe you're going through a crisis situation. You're having a life and death experience. Your giving will speak on your behalf. ආමේන්. අපි දකිනවා හැම දීමක්ම එක වගේ නැහැ. නමුත් සමහර දීම අපේ ස්වර්ගික තලයේ වාර්තා වෙනවා. අපි ජීවිතයත් මරණයත් අතර පොරවදින අවස්ථාවක අපි දෙවියන් වහන්සේට වපුරනකොට ඒ අපේ වැපිරීම කරනකොටගෙන අපි උන්වහන්සේගේ හස්තේ අපේ ජීවිතේ අපිව ගලවන ආකාරය අපි දකිනවා. Pastor Liz was sharing about the giving this morning as well. මේ උදෑසන පාසලිසුත් බෙදාගත් දීම පිළිබඳව. So the memorial of his giving and his prayer led to angelic visitation. ඔහුගේ දීම සහ ඔහුගේ යාඥාව කරනකොටගෙන ඒ සිහිවටනය කරනකොටගෙන ස්වර්ගයේ ලියවුණු ඒ දේවදූතයන් ඔහුව බැහැ දැක්කා. How many of you like to have angelic visitation? කී දෙනෙක් කැමතිද දේවදූතයන්ගේ ක්‍රියාවලිය අත්දකින්න? And we see how it works in the Bible. දැක්කද ඔබ දේව වචනේ ඒ දේ ක්‍රියා කරන ආකාරය? Let's go back to Acts chapter 10. Where are we? ක්‍රියා පොතේ 10 වන පරිච්ඡේදය දෙස බලමු. Next verse 5. And now send men to Joppa, now the instruction, and call for one Simon, whose surname is Peter. ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා පේත්‍රුස් නම් සීමොන් කැඳවා ගන්න. Now look at the instruction, very specific. ඉතා නිශ්චිත උපදේශයක් මේ ස්ථානයේ දෙනු ලබනවා. The place is given, the name is given, even the surname is given. ස්ථානය නම ඒ දෙවනි නමත් දෙනු ලබනවා. He said, send these people. මේ කට්ටිය යවන්න කියලා කිව්වා. Verse 6. He lodges with one Simon a tanner, whose house is by the seaside, and he shall tell thee what to do or what oughts to do for you. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් කරුවෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටියේ යයි කීවේය. Next. Sinhala. Yeah. 7 වෙනි පදයේ සිංහලෙන් ඔහු සමග කතා කළ දේව දූතයෝ ගිය Okay. Verse 6. Verse 7. And when the angel which spoke unto him has departed, he called 2 of his household servants and a devout soldier of them that waited on him continually. ඔහු සමග කතා කළ දේව දූතයා ගිය කල ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙ කලවුන්ගෙන් භක්තිවන්ත හේවායකුත් කැඳවා. Next verse. He sent them to Joppa. Now ඔවුන් යොප්පාවට යවනු ලැබුවා. Now you see this story, how detailed it is, how accurate it is. අපි දකිනවා ඒ සවිස්තරව නිශ්චිතව ඒ උපදේශ දෙන ආකාරය. But also notice the angel did not give the gospel. ඒ දේව දූතයා සුභාරංචිය දුන්නේ නැහැ. Because the angels cannot give the gospel. දේව දූතයන්ට බෑ සුභාරංචිය දෙන්නට. It is only the human beings. We are the ones to give the gospel. We are the ones to bring salvation. So that's why he was connected to Paul
connected to Peter, Simon Peter, for Simon Peter was to bring the salvation to his family. ඒ දේව දූතයා මොහුගේ පවුලට ගැලවීම ගෙනාවේ නැහැ. ඒක නිසා තමයි පේතෘස් සමග සම්බන්ධ වෙලා පේතෘස් තුලින් ඒ කොර්නේලියස්ගේ පවුලට ගැලවීම පැමිණියේ. So don't wait for an angel to give the gospel to your family, your neighbors. You are the one to give the gospel. ඔබ බලාගෙන ඉන්න එපා. දේව දූතයන් ඇවිල්ලා ඔබගේ අසල්වැසියන්ට ඔබගේ පවුලේ අයට සුභාරංචිය කියනකම් ඔබ තමයි ඒ දේ කළ යුත්තේ. Now in the same way we see Peter also has an encounter with angels. පේතෘස් උත් දේව දූතයන් එක්ක සමුඛ වීමක් අත්දකිනවා මෙතන. And we see there verse 9. Okay, we'll not tell the whole story. See, Peter was fast asleep and he saw a vision. පේතෘස් නිදාගෙන ඉන්නකොට දර්ශනයක් දැක්කා. And he saw, God led him to give the gospel to this Gentile family. පේතෘස්ට මඟ පෙන්වීම දුන්නා මේ අන්‍ය ජාතිකයන්ට ඒ සුභාරංචිය දෙන ආකාරය. This was the first time that Peter had a revelation that the gospel of Jesus Christ was to go to the Gentiles. ඒ අන්‍ය භක්තිකයන්ට සුභාරංචිය ගැලවීම යා යුතුයයි ප්‍රථම වතාවට තමයි පේතෘස් එළිදරව්වක් ලැබුවේ. And an angel had to bring that revelation. Angel has to give that instruction. දේව දූතයන් ඒ උපදේශය ඒ එළිදරව්ව ලබන්නට අවශ්‍ය වුණා. So we won't look at the whole story. මුළු කතන්දරේම බලන්න යන්නේ නැහැ. What happened was Peter is escorted to Cornelius' house. පේතෘස්ව අරගෙන යනවා කොර්නේලියස්ගේ ගෙදරට. And something wonderful happened in Cornelius' house. අලංකාර දෙයක් සිදු වුණා ඔහුගේ නිවසේ. The house and the family were ready to receive the gospel. මුළු නිවසම පවුලම සූදානම්ව සිටියා සුභාරංචිය ලබන්නට. Hallelujah. If we want to see success, fruitfulness in our evangelism, the angelic ministry is so important. අපේ ඒ සුභාරංචි ගමන තුල සාර්ථකත්වය දකින්නට නම් දේවදූතයන්ගේ ක්‍රියාකාරීත්වය ඊටම වැදගත්. They were welcome, and as Peter was preaching, even before he finished preaching, the Holy Spirit came on these people. Hallelujah. They spoke in tongues. ඒ පේතෘස් දේව වචනේ බෙදා ගන්නකොට ඒ දේව වචනේ ඉවර අවසන් කරන්න ප්‍රථමයෙන් ඔවුන් සුදාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දැක්ක අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. So powerful, so powerful. ඉතාමත්ම බලවත් දෙයක් I've සිදු seen වුණා. this happen many a මම times. දැක්ක මේක අත්දකලා තිබෙනවා බොහෝ අවස්ථාවන් වල. The angels prepare the people to receive. දේව දූතයන් සූදානම් කරනවා මනුෂ්‍යයාගේ හදවත ලබා ගැනීමට. Hallelujah. Otherwise it's a struggle to bring the gospel. නැත්තම් පොර බැදීමක් තිබෙනවා සුභාරංචිය ගෙනෙන්නට. And I know there are demons assigned as well. මම දන්නවා ඒ නපුරු බලවේග ආත්මත් දීලා තිබෙනවා ඒ ස්ථානයේ ක්‍රියා කරන්නට. To stop the gospel. සුභාරංචිය නවත්වන්නට. I remember in my early days here, as I was ministering here, මේ ස්ථානයේ මම සේවය කරනකොට ආරම්භක කාලේ I used to visit houses. මම නිවෙස් බහ දකින්න යනකොට And one day, එක දවසක I was going home I used to live in Ratmalana. මම රත්මලාන තමයි ජීවත් වුණේ. I do the ministry in the weekend and go to Ratmalana in the evening. මම සතියේ පුරා ඒ සේවය කළා ගෙදර යනකොට හවස. One day I was going, somebody put his hand and stopped my motorbike. අත දාලා මගේ බයික් එක නැවැත්තුවා. And I stopped. මම නැවැත්තුවා. And the man looked at me. He had an evil face, evil eyes. ඒ මනුෂ්‍යයා මගේ දිහා බලපු ආකාරය ඊටාත්ම නපුරු ඇස් තිබුණා. He said, "Mahathyo, මේක මේ නම් මේක කරන්න දෙන්නේ නැහැ." He said, "I will not allow this to happen." And I knew this was a demonic power, the territorial demon in the area. ඒ පළාතේ මේ පළාත ක්‍රියා කරපු ඒ නපුරු බලවේගයක් කියලා මම ඒක දැක්කා. I started the bike and went home. මම බයික් එක ස්ටාර්ට් කරලා ඉක්මනින් ගෙදර ගියා. I had another service in Ratmalana. When I came home, I was having fever. I was so scared. තවත් දේව මෙහෙයක් රත්මලාන් ප්‍රදේශයේ කළා. මම ගෙදර ගියාම මට උණ හැදුනා. එතරම් බියටපත් වුණා. I had an encounter with demons. ඒ නපුරු ආත්මයක් එක්ක තමයි සම්මුඛ වීමක් එවෙලේ තිබුණේ. But the Holy Spirit taught me how to overcome them. නමුත් සුදාත්මයන්න් වහන්සේ මට ඉගැන්නුවා කොහොමද ඒ ස්ථානයේ ජය ගන්නේ කියලා. Hallelujah. So number 1 was angels are given to us to bring us
direction. දේවදූතයන් අපට දීලා තිබෙන්නේ දිශා ගන්වන පිණිසයි. Number 2, angels are given to protect us. දේවදූතයන් දීලා තිබෙන්නේ අපිව ආරක්ෂා කරන පිණිසයි. There's divine protection by angels. දිව්‍යමය රැකවරණයක් තිබෙනවා දේවදූතයන් විසින්. In Psalm 91 verse 11 and 12, ගීතාවලිය 91 11 12 පද I want to look it in Passion translation. පැෂන් පරිවර්තනය අපි බලන්න Now, යනවා. just because you repeat Psalm 91, ඒ ගීතාවලිය 91 නිකන් ගිරවෙක් වගේ කිව්ව පමණින් or you put it on in the wall of your house, නැත්නම් ඔබගේ නිවසේ එල්ලුව පමණින් you will not receive direct protection. ඔබ රැකවරණය ලබන්නේ නැහැ. Look at verse 11. God sends angels with special orders to protect you wherever you go, defending you from all harm. නුඹේ සියලු මාර්ග Araka Singalim, I don't want that. Translate that. දෙවියන් වහන්සේ දේව දූතයන් නිශ්චිත නියමයන් සමග ඔබව රැකවල් කරන පිණිස ඔබ යන යන ස්ථානවල වල ඔබව ආරක්ෂා කරමින් සියලු භයානක කිසිම උපද්‍රවයක් සිදු නොවන පිණිස ඔබව රැකවල් කරනවා. Verse 12. If you walk into a trap, ඔබ උගුලකට ඔබ ඇවිදගෙන ගියොත් they'll be there for you and keep you from stumbling. ඒ දේව දූතයන් සිටින්නට යනවා ඔබ වැටීමෙන් ඔබව නතර කරන්නට යනවා. This is so powerful. Amen. බලවත්. Satan may set traps for you. සාතන් උගුල් අටවල තිබෙන්නේ අපි උදෙසා. But these angels will hold you from falling into that trap. ආමේන්. නමුත් මේ දේව දූතයන් ඔබව අල්ලගන්නට යනවා ඒ උගුල් වලට වැටෙන්න ඉඩ නොදී. You must know this. You must know this. ඔබ මේ දේ හොඳට දැනගන්න අවශ්‍යයි. Today we know a lot about what the devil is doing, but we must know what God is doing through his angels. ආමේන්. අපි ගොඩක් දන්නවා යක්ෂයා මොනවද කරන්න කියලා. නමුත් අපි දේව දූතයන් කරන කොටගෙන දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරන දේත් දැන ගැනීම ඉතාමත්ම වැදගත්. Could I see this in Message translation 91 11 and 12? Message translation. If you verse 11 please. He ordered his angels to guard you wherever you go. උන්වහන්සේ නියම කරා දේව දූතයන්ට ඔබව ආරක්ෂා කරන පිණිස ඔබ යන යන හැම තැනකම. Verse 12. If you stumble, they'll catch you. Their job is to keep you from falling. Hallelujah. ඔබ වැටුනොත් ඔවුන් ඔබව අල්ල ගන්නවා. ඔවුන්ගේ රැකියාව තමයි ඔබව වැටීමෙන් වළක්වන එක. Hallelujah. Hallelujah. Praise the Lord. You may stumble. ඔබ වැටෙන්න පුළුවන්. There may be temptations. පරීක්ෂාවන් තිබෙන්න පුළුවන් ඔබට. But the angels are assigned to stop you. නමුත් දේව දූතයන් ඔබ උදෙසා වෙන් කළා තිබෙන්නේ ඔබව අල්ල ගන්න පිණිස. You're about to fall. The angels will catch you. ඔබ වැටෙන්න යනකොට දේව දූතයන් ඔබ අල්ල ගන්න යනවා. Have you experienced that? I have experienced many times. අත්දැකලා තිබෙනවද? මම නම් අත්දැකලා තිබෙනවා. Hallelujah. Hallelujah. So you are never alone. ඔබ කවදාකවත් තනියම නැහැ. The angels are following you. දේව දූතයන් ඔබ අනුව යනවා. Your angels are following you. ඔබ පිටිපස්සෙන් දේව දූතයන් එනවා. You see, as you serve God, listen to දෙවියන් this. වහන්සේට ඔබ සේවය කරනකොට If you want to, I want to talk to the church. If you want to serve God, දෙවියන් වහන්සේට සේවය කරන්න ඔබ අවශ්‍ය නම් now is the time. දැන් තමයි කාලය. I tell you, there's not going to be another time. තවත් කාලයක් එන්න යන්නේ නැහැ. If you are postponing it, I feel sorry for you. ඔබ පස්සට දමනවා නම් මට ඔබ ගැන කනගාටුයි. Now is the time to serve දැන් තමයි God. කාලය දෙවියන් වහන්සේට සේවය Because the කරන්න. time is short. කාලය සීමිතයි කෙටි. So as you serve God, ඔබ දෙවියන් වහන්සේට සේවය කරන God will විට assign more and more angels. දෙවියන් වහන්සේ වඩා වඩා දේව දූතයන් ඔබ උදෙසා වෙන් කරන්නට යනවා. I told you, as a baby, you have only one angel. මම කිව්වා බිලින්දෙක් ලෙස ඔබට ඉන්නේ එක දේව But දූතයයි. as you come into the ministry, නමුත් ඔබ සේවයට as you are පැමිණෙහම faithful to the Lord, ඔබ විශ්වාසවන්ත වුණාම දෙවියන් වහන්සේට as you come to different levels, විවිධ මට්ටම් වලට ඔබ පැමිණෙන විට more and more angels will be වඩා assigned වඩා to you. දේව දූතයන් ඔබ උදෙසා ඔබව රැකවල් කරන පිණිස පැමිණෙනවා. It's just like when the president of Sri Lanka comes and maybe a Pradeshiya Sabha Mantri goes, there is a different guard, isn't it?
ජනාධිපති එනකොටත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් එනකොටත් ඒ සොල්දාදුවන් ගණන අඩු වැඩි වීමක් තිබෙනව නේද? Hallelujah. So these angels are there to protect you. මේ දේව දූතයන් සිටින්නේ අපිව රැකවල් කරන පිණිසයි. Every upgrade, there are more angels assigned to you. අපි සේවය තුල ඉහළට යන්න වඩා වඩා දේව දූතයන් ඔබ උදෙසා වෙන් කරනු ලබනවා. Hallelujah. Are you excited about serving God? උද්‍යෝගීමත් වෙනවද දෙවියන් වහන්සේට සේවය කිරීම? You know, some people are afraid to serve God. සමහර අය බිය වෙනවා දෙවියන් වහන්සේට සේවය I කරන්න. remember those days people say, don't go and pray for cancer patient. You lost catch the cancer. සමහර අය ඉස්සර කිව්වා පිළිකා රෝගීන්ට සේවය කරන්න එපා ඔබටත් පිළිකාවක් හැදෙන්න පුළුවන් කියලා. That cancer devil will jump on you. ඒ යක්ෂයා ඒ පිළිකාවේ යක්ෂයා ඔබ මත එන්න පුළුවන්. What nonsense is that? ඒ මොන බොරුද? In Job chapter 1 verse 10. යෝබ් 1:10. Are you receiving? Oh, my time is also running out. ඔබ යම් දෙයක් ලබා ගන්නවද? I brought 4 points. I'm bringing only 2. Okay, Job chapter 1 verse 10. This is Job. මේ යෝබ් You remember Job? ඔබ මතකද? He was a righteous man. ධර්මිෂ්ඨ මිනිසෙක්ව සිටියා. You know, God was boasting about Job. දෙවියන් වහන්සේ ලොකුවට කතා කරා To පාරාසු say, කරා he යෝබ් said, ගැන. have you noticed my servant Job? මගේ දාසයා යෝබ් ගැන ඔබ දන්නවද? Hallelujah. Can I have that in NLT, please? NLT, New Living Translation. Right? So there was, God and Satan having a conversation. දෙවියන් වහන්සේත් සාතන් එතන කතා බහක් සිදු The වෙනවා. conversation, the topic is Job. යෝබ් තමයි කතාවේ තේමාව. So he said, have you considered Job? He's a wonderful man. අනර්ග මිනිසෙක් යෝබ්. Then Satan says, සාතන් කියනවා you have always put a wall of protection round him. නිරන්තරයෙන්ම ආරක්ෂක වලල්ලක් බිත්තියක් වගේ ඔබ යෝබ් වටේ දාලා තිබෙනවා. And his home, his family, ඒ වගේම ඔහුගේ නිවසේ. and all his property. ඒ වගේම ඔහුගේ සියලු වස්තුව මත. You have made him prosper in everything he does. ඔහු කරන කියන සියල්ලේ සඵලවත් වෙන්නට ඔබ වහන්සේ සලස්වලා I තිබෙනවා. want you to see 3 protections of God. එතන දෙවියන් වහන්සේගේ රැකවල් කරන මට්ටම් 3ක් ගැන මෙතන When you සඳහන් walk වෙනවා. with God, ඔබ දෙවියන් වහන්සේ සමග there's a හැසිරෙනකොට protection upon your personal life, ඔබගේ පෞද්ගලික ජීවිතය මත රැකවරණයක් තිබෙනවා. on your family and your home, ඔබගේ- and all those you are connected. ඔබගේ පවුල මත ඔබගේ නිවස මත ඔබත් සමග සම්බන්ධ සියලු කාරණා මත. Maybe you're not physically, those people are not physically with you right now. භෞතිකව ඔබත් සමග නැති වෙන්න පුළුවන් ඒ Maybe they're not මනුෂ්‍යයන්. living in your house. ඔබගේ නිවසේ ජීවත් වෙන්න නැතුව But වෙන්නත් because පුළුවන්. of you, God නමුත්- is protecting. නමුත් ඔබ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ව රැකවල් There කරනවා. are angels protecting them as well. දේව දූතයන් ඔවුන්වත් ආරක්ෂා කරනවා. Hallelujah. And thirdly, තුන්වෙනුව He will also protect all your belongings. Hallelujah. ඔබට අයිති සියලුම වස්තුවත් උන්වහන්සේ රැකවල් ඔවුන් දේව දූතයන් Nobody රැකවල් will be කරනවා. able to steal your car, your house, or things, your money. කිසි කෙනෙකුට ඔබගේ වාහනය වේවා නිවස වේවා මුදල් වේවා හොරකම් කරන්නට බැහැ. This is God's protection. මේක තමයි දෙවියන් වහන්සේගේ This is රැකවරණය. called divine protection. මේකට කියන්නේ දිව්‍යමය රැකවරණය කියලා. Hallelujah. And angels are assigned for that. දේව දූතයන් යොදවලා තිබෙන්නේ මේ කාරණාව ඉෂ්ට කරන්න. These are mighty angels. මේවා බලවත් දේව දූතයන් මෙයයි. Hallelujah. 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 They will guard you more than any security firm. ඕනම ඒ ආරක්ෂාව සපයන ඒ සංවිධානයකට වඩා ඔබව රැකවල් කරાવી මේ Better than දේව any දූතයන්. Alsatian or Rottweiler dog. ඒ ඇල්සේෂන් බල්ලෙකුට වඩා ඔබව රැකවල් කරાવી දේව දූතයන්. If someone gets close to you, ඔබට යම් කෙනෙක් කිට්ටු වුණා වැඩි නම් the angel will deal with that. දේව දූතයා එම පුද්ගලයා එක්ක ගනුදෙනු කරાવી. You know, why am I sharing this? ඇයි මම මේකත් ඔබත් සමග I බෙදාගන්නේ? want you to know these things මේවා and have a revelation. ඔබ දැනගන්න එලිදරව්වක් තබා ගන්න. And every time you go somewhere, ඔබ යන යන maybe තැන some fear is there. ඔබට බියක් තිබෙන්න පුළුවන්. The devil is trying to put some fear. යක්ෂයා ඔබට බිය You ඇතුල් put your කරන්න hands and say, පුළුවන්. you devil, you leave me. Angels are with me. Hallelujah. ඔබ කියන්න ඔබ
නපුරු ආත්ම ඔබ ඵලයන් දේවදූතයන් මා සමගයි. I'm never alone. මම Hallelujah. කවදාවත් තනියම I want you to know you are never alone. ඔබ දැනගන්න ඔබ කවදාවත් තනියම නැති බව. Don't cry and say, oh, there's nobody for me, I'm alone. අනේ මට කවුරුවත් නැහැනේ මම තනියම කියලා අඬන්න එපා ඔබ. The Holy Spirit lives in you, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි. and angels are with you. දේවදූතයන් ඔබ සමගයි. Hallelujah. Hallelujah. Maybe human beings have forgotten about you, මනුෂ්‍යයට ඔබට මනුෂ්‍ය වර්ගය ඔබ අමතක කරලා ඇති. but God has not forgotten you. නමුත් දෙවියන් වහන්සේ ඔබ අමතක කරලා නැහැ. The angels are waiting there. දේවදූතයන් බලාගෙන ඉන්නවා ඔබ ගැන. I told you they are ministering angels. දෙවියන් සේවය කරන දේවදූතයන්. You know, one day Kenneth Hagin saw a vision. කෙනත් හේගිනේ දේවදාසයා දැක්ක දර්ශනය. He saw some big people sitting next to him. විශාල මනුෂ්‍යයන් ඔහු දෙපස සිටිනවා You know, දැක්ක. Kenneth Hagin had wonderful revelation, and he had lot of assignments with angels. දේවදූතයන්ගෙන් ලැබුණ විවිධ සේවා තිබුණා. This was ඔහුට at his early days. මේ ආරම්භක කාලයේ ඔහුගේ සේවය So he තුළ asked Jesus. Jesus was there as well. යේසුස් වහන්සේගෙන් ඇහුවා He said, what are these big people doing here? මොනවද මේ ලොකු මනුස්සයන් මෙතන කරන්නේ? He said, these are your angels. මේ ඔබගේ දේවදූතයන් කියලා කිව්වා. He said, what are they doing there? මොනවද මේ මෙතන ඔවුන් කරන්නේ කියලා ඇහුවා යේසුස් He වහන්සේගෙන්. said, they are waiting for orders. ඔවුන් බලාගෙන සිටින්නේ දෙවියන් වහන්සේ කිව්වා ඔබ අන දෙනකම්. They are ministering servants. ඔවුන් දාසයන් සේවය කරන. So he said, what shall I do? මොකක්ද මම කළ යුත්තේ? He said, say, dispatch them. ඔබ ඒ දේවදූතයන්ව මුදා හරින්න කියලා කිව්වා. He said, I dispatch you in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මුදා හරිනවා කියලා කිව්වා. And his ministry started to go from, one level to other level. එක මට්ටමකින් තවත් මට්ටමකට ඉහළට ඔහුගේ සේවය වර්ධනය වෙන්න ගත්තා. Hallelujah, hallelujah. ආමේන්. I'm excited. මම උද්‍යෝගීමත් වෙනවා. So this divine protection is threefold. මේ දිව්‍යමය රැකවරණය තුන් ආකාරයි. And these angels are there to protect you. දේවදූතයන් සිටිනවා අපිව ඔබව ආරක්ෂා කරන පිණිස. Let's go to Psalm 91 again, to amplified version. 91:11. I think I'm going to close. Amplified පරිවර්තනය. For he will command his angels in regard to you to protect you and to defend and to guard you in all your ways of obedience and service. උන්වහන්සේ අන කරනවා දේව දූතයන්ට ඔබ පිළිබඳව ඔබව ආරක්ෂා කරන්න විවිධ අවස්ථාවන් වල ඔබගේ සියලු ක්‍රියාදාමයන් තුල ඔබගේ සේවය තුල කීකරු කමෙන් කරන සේවය තුල. I like that word added there, of obedience and service. කීකරු කම සහ සේවය තුල. See, one of the things the angel does is he helps you, he trains you to be obedient and to serve God. දේවදූතයන් කරන එක දෙයක් තමයි ඔහු අපට උපකාර කරනවා කීකරුව දෙවියන් වහන්සේට සේවය කරන පිණිස. Sometimes when we serve God, not always we are excited, isn't it? I don't know about you. දෙවියන් වහන්සේට සේවය කරනකොට අපි නිතරම උද්‍යෝගීමත් වෙන්නේ නැහැ. Sometimes you don't feel like serving. සේවය කරන්න හිතෙන්නේ නැති අවස්ථාවලුත් තිබෙනවා. Sometimes you tell God, why can't I be like others? අන්න අය වගේ අය මට වෙන්න බැරි කියලා හිතන්නත් පුළුවන්. I don't have to, serve God. I can just have a nice time at home. හොඳට ගෙදර ඉන්න පුළුවන්. සේවය කරන්නේ නැතුව කියලා හිතන්නත් පුළුවන්. But the angels come and talk to you. දේව දූතයන් එසේ හිතනකොට අපට ඇවිල්ලා කතා කරනවා. And they encourage you. අපට දිරි ගන්නවනවා. So let's like one more thing I will introduce, but I will continue next week. Verse Matthew 4:11. Give me another 5 to 8 minutes. Matthew 4:11. This is Jesus after the temptation. Yes, the worship වහන්සේ team. පරීක්ෂාවෙන් පසු Jesus was tempted යේසුස් වහන්සේ පරීක්ෂාවට ලක් වුණා. at least 3 times, and he was very hungry. ඔහු කුසගින්නෙන් හිටියේ තුන් And වතාවක් මෙසේ වුණා. All 3 times, Jesus answered the devil. තුන් වතාවෙම යේසුස් වහන්සේ යක්ෂයට ප්‍රතිචාර දුන්නා. Verse 11 said, then the devil left him, and the angels came and ministered to him, bringing him food and serving him. I like it.
ඒ නපුරු ආත්ම ඔහුගෙන් පලා ගියා. දේවදූතයන් පැමිණ ඔහුට සේවය කරා ඔහුට ආහාර සහ සේවය සපයමින්. See, this is the third point I want to give. The angelic ministry encourages you and helps you. ඒ දේවදූතයන්ගේ සේවය අපිට ධෛර්යය දෙනවා, අපිට සේවය කරනවා. When you are in need, maybe you are hungry. ඔබ බඩගින්නෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ අවශ්‍යතාවයෙන් සිටිනකොට God will send angels suddenly to bring some food for you. දෙවියන් වහන්සේ එක ක්ෂණයෙන් දේවදූතයන් ඒවයි ඔබට ආහාර සපයන්න. You know, Pastor Liz and I, in our early days, maybe after 2 years or 3 years in marriage, we went on a long trip holiday up country. පාසලිසු මමයි අපි විවාහ වෙච්ච ආරම්භක කාලේ අපි ගියා නිවාඩුවකට. We went to Haputale on a motorbike. මෝටර් බයික් එකේ ඒ කාලේ ගියේ. So we went. හපුතලේ ගියා. So we were going, having a lovely time, and in the middle of nowhere, suddenly the tire of the bike, hulangia. බයිසිකලේ හුලං ගියා එතන කිසි කෙනෙක් ඉන්න නැති ස්ථානයක. And it was a deserted place. එතන කාන්තාරයක් වගේ කිසිම කෙනෙක් මුකුත් නැහැ. And I was wondering now, I'm bringing a foreign lady, my wife, what am I to do? I prayed. මම යාඥා කරා ඒ වෙලේ මම පාසලිස්ව අරගෙන ගියේ විදේශීය කාන්තාවක්. Suddenly I saw a small house there by the side of the road. පොඩි නිවසක් දැක්කා පාර අද්දර. And suddenly a man came from behind. මිනිහෙක් ආවා පිටිපස්සේ. He didn't say anything. මුකුත් කිව්වේ නැහැ. He saw that my tire was having puncture. දැක්කා බයිසිකලේ ඒ පැච් එකක් ගිහිල්ලා කියලා. He went back to the house. නිවසට ගියා. He brought some things and came. යම් දේවල් රැගෙන ආවා. And he worked on that tire. ඒ ටයරය සැකසලා දුන්නා. He put a patch. පැච් එක දැම්මා. And he put the air as well. I don't know from where. This was not a cycle shop. හුලනුත් ගැහුවා ඒ ටයරයට. And I was telling Pastor Liz, this may be an angel. මම ඒ වෙලේ කිව්වා පාසලිස්ට මේ දේවදූතයෙක් වෙන්න ඇති. I couldn't understand. Up to today, I don't know who this person was. මම දන්නේ අද වෙනකම් මේ කෙනා කවුද කියලා. And he didn't want to even take money. සල්ලි ගත්තෙත් නැහැ. As we got onto the bike, as we were passing, අපි බයිසිකලයට නැගලා නැවත යනකොට he was walking off with a cigarette in his mouth. අතේ සිගරට් එකක් එක්ක ඔහු ගියා. I thought, oh, this cannot be an angel. මේක දේවදූතයෙක් නම් වෙන්න බෑ කියලා මං හිතුවා. But now the more I think about it, මම හිතනකොට වඩා මේ ගැන yes, that was an angel. ඔහු දේවදූතයෙක් වෙන්න ඇති. He didn't want to show off that he was an angel. දේවදූතයෙක් කියලා පෙන්눔 කරේ නැහැ. Hallelujah. Praise God. I want to stop right now. So this angelic ministry is so important, vital in these last days. දේවදූතයන්ගේ සේවය ඊටාම වැදගත් මේ අවසාන කාලේ. Pastor Chris said in these last days, පාසර් ක්‍රිස් කිව්වා මේ අවසාන කාලේ angels are going to be very busy. දේවදූතයන් ඊටාමත්ම කාර්ය බහුල වෙන්න යනවා. Angels are going to be very, very busy. ඊටාමත්ම කාර්ය බහුල වෙනවා They're දේවදූතයන්. going up and down. ඔවුන් ඉහළට පහළට යනවා. And demons also very busy. නපුරු ආත්මත් ඊටා කාර්ය බහුලයි. Hallelujah. We see a lot of evil demonic activities. අපි දකිනවා බහුලත්වයෙන් ඒ නපුරු ආත්මවල ක්‍රියාකාරීත්වය. That's why this month we are called to watch and pray. ඒකයි අවදිව යාඥා කරන්න අපිව හඬගස්සන්නේ. We need to watch in the realm of the spirit. ආත්මික තලයේ අපි අවදිව සිටින්න අවශ්‍යයි. We must look out for angelic, visitations, angelic manifestations. දේවදූතයන්ගේ බැහැදකීම ප්‍රකාශ වීම අපි බලාගෙන සිටින්න And අවශ්‍යයි. ask for angelic help. අපි දේවදූතයන්ගේ උපකාරය ඉල්ලාගෙන සිටිමු. Hallelujah. Hallelujah. And learn how to activate demonic angelic ministry. අපි ඉගෙන ගනිමු කොහොමද ක්‍රියාවට දමන්නේ දේවදූතයන්ගේ සේවය. And how to cut off demonic ministries. ඒ වගේම කොහොමද කපා හරින්නේ උදුරා දමන්නේ ඒ නපුරු ආත්මවල So ක්‍රියාකාරීත්වය. the next few weeks, this teaching is going to really take the church to new level. ආමේන්. ඊළඟ සති කිහිපය තුල අලුත් තලයකට අලුත් මට්ටමකට අපි සභාව රැගෙන යනවා මේ ඉගැන්වීම We want to තුලින්. see miracles happening, supernatural things happening in සුබ the church. උත්තරීතර ක්‍රියාවන් අපි හස්කම් දකින්නට යනවා. Hallelujah. And this is the beginning of that. මේක තමයි ආරම්භය. Let's lift up our hands, stand up and pray in tongues.
අපි දෑත් ඔස්සවමින් අන්‍ය භාෂාවෙන් කතා කරමු. You know, praying in tongues is so important to activate angelic ministry. ඔබ දන්නවද අන්‍ය භාෂාවෙන් කතා කිරීම ඉතාමත්ම වැදගත් දේව දූතයන්ගේ ක්‍රියාකාරීත්වය The Bible අත්දකින්න says නම්. tongues are the language of angels. බයිබලයේ කියනවා අන්‍ය භාෂාවෙන් කතා කිරීම ඒ දේව දූතයන්ගේ භාෂාවයි කියලා. Hallelujah. When you speak in tongues, the angels take our instructions that is from the Spirit. Amen. අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට අපගේ උපදේශ දේව දූතයන් රැගෙන ඒවා ක්‍රියාවට දමනවා. The instruction of the Holy Spirit is communicated to angels as we pray in tongues. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය sannivedanaya කරනවා දේව දූතයන්ට අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට. Have you learned something today? අද දවසේ ඔබ යම් දෙයක් ඉගෙන ගත්තද? Only half of the people. Hallelujah. Have you learned something ඔබ today? ඉගෙන ගත්තද යම් දෙයක්? ඔබ අත උස්සලා Let's pray පෙන්නන්න. in tongues and thank God for angels. අපි අන්‍ය භාෂාවෙන් කතා කරමින් ස්තුතිවන්ත වෙමු දේව දූතයන් And ask උදෙසා. God to show us, teach us more and more of who angels are and how we can work with angels. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු දේව දූතයන් කියන්නේ කවුද? කෙසේද අපට දේව දූතයන් සමග වඩා වඩා සේවයේ යෙදෙන්නට පුළුවන්? Our lives will be totally different once you move in this realm. මේ තලයේ අපි ක්‍රියා කරනකොට අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට යනවා. Hallelujah. Let's pray in tongues. Zele bos santa lama.